සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ ආර්යකාන්ත පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා තෙරුවන් වන්දනා කරමු ඉතිපිසු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨි අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස අට්ඨ පුරිස පුංගලායේස භගවතු ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අනුත්තරං පුඤ්ඤක් ගෙත්තං ලෝකස්සාති නිවේදයාමි සම්බුද්ධං විතරාගං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසබං අදිවාසේ ශීරපායාසං පරිකප්පිතං අනුකම්පං මුපාදාය පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාස වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත අදිවාසේ සම්බං සද්දාය පූජිතං අනුකම්පං පතිගන්හාතු මුත්තම වන්දාමි චේතියං සම්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ
සම්බාරි විජයන්නකා පන්තු සබ්බං යුතං වන්දේ තං බෝධිපාදකං ඉමේතේ ලෝකනාතේන පූජිතා අහම් පිතේ බෝධි රාජා නමස්තුතේ සාදු සාදු සාදු. සදහවත්නි, මේ භාග්‍යවන්ත වූ උදෑසන වරුවේදී සූදානම් වන්නේ 2021 වර්ෂයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් අභියසක වෙන ලෝකයක් තුල ධම්මගයාව සුගත අරහත් ශ්‍රී දජ කටින පූජෝත්සවය පවත්වන්නයි. ඒ උත්තරීතර වූ සුගත ශ්‍රී දජය සම්බුද්ධ ශාසනයට සුගතයාණන් වහන්සේට පූජා කළා. තෙමසක් පුරාවට සිදු කළා වූ උත්තරීතර තවත් කුසලයක් తాවකාලිකව නිමා කරන්න සූදානම් වන මොහොතක්. ප්‍රථමයෙන්ම සපමෙනි ඔබට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපගේ විශේෂ ආරාධනාව එළි අරගෙන බොහෝමත් කරුණාවකින් යුක්තව සපමෙනි ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා මැතිණිය අප ඉතාමත් ගෞරවයෙන් යුක්තව ධම්මගයා පරිශ්‍රයකට වෙත අප පිළිගන්නවා. ඒ වගේම සපමෙනි සියල්ලෝම අප තුනුරුවනේ ආශිර්වාදය පෙරටු කරගෙන ආශිර්වාදාත්මක මුඛයෙන් යුක්තව පිළිගන්නවා, ආශිර්වාද කරනවා. එසේනම් මේ ලෝකයේ තුල මේ ගෙවෙන්නේ අතිශය තීරණාත්මක කාලයක්. ඒ කාලය ඔබටත් මටත් පුදුමාකාර තීරණාත්මකයි. එසේ තීරණාත්මක වීමට හේතු වන්නේ කුමක් නිසාදයක්? මේ ලෝකය ඉතාමත් භයංකාර ස්වරූපයකට ස්වභාවයකට පරිවර්තනය වෙමින් යනවා. ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ සමාජ මාධ්‍යක මේ මෑතක ගියා එක කටින පින්කමකට මැණිකේ මගේ හිතේ ගහගෙන ආවා. ඒ විසි කණ්ඩායම ගහන්නේ මැණිකේ මගේ. ඔබ එතනින් හිතන්න ශාසනයේ තියෙන තැන, ධර්මයේ තියෙන තැන සහ එවැනි තැන්වල සංඝයා ඉන්න තැන. ඒ වගේම මේ මෑතක තවත් බුදු ගුණ අඩංගු කරලා බුදු ගුණ රැප් කරලා සින්දුවක් ගහනවා මැණිකේ මගේ හිතේ ගීතයට අනුව. යම් කාලයක් යනකොට ඔබගේ දරුවෝ පිරිත් ඉල්ලා විරක් කරලා රැප් පිරිත් එකක් හොයාවි. බොහෝ ස්වාමීන් වහන්සේලා හැමතිස්සෙම බණ ගියා. නාලිකාවල පිරෙන්න තියෙන්නේ බොහෝ නාලිකාවල බෞද්ධ බණ. හැබැයි බණ අහපු පිරිස හරි අඩුයි. ඊටත් වඩා අඩුයි කවුද? ඒ අසපු ධර්මය පිළිපදින කට්ටිය. ලෝකේ අමාරුම දේ තමයි කුමක්ද? පරම දුර්ලභම දේ කුමක්ද? ශ්‍රී සද්ධර්මයේ Tamanට මුණ ගැසීම. ශ්‍රී සද්ධර්මයේ Tamanට මුණ ගැසෙන්නේ නැත්නම් කවදාවත් සංසාරයෙන් ඈතර වෙන්න දෙයි. අප ධම්මගයාව වශයෙන් ලැබපු උත්තරීතරම භාග්‍ය තමයි බුදුන් වහන්සේගේ නිර්වෘල් පණිවිඩය අප ග්‍රහණය කරගන්න පුණ්‍යවන්තුනා. එච්චරයි. එපමණයි. එහෙම නැතුව තැනක විහාරාධිපතිකමක්වත් මහා නායකකමක්වත් තවත් නාමයකට එකතු කරගන්න පට්ටමක්වත් නොවා කවුරු 11ක් කෙව්වේ කුමක්ද මේ ගෞතමයන් වහන්සේ දේශනා කළ විමුක්තියේ පණිවිඩය සහ දුකින් මිදෙන මඟ. ඒ සොයාගෙන අප ශ්‍රී සද්ධර්මයේ තරණය කළා. ඒ තරණය කරනකොට වැසී පවතිනා වූ මහා ඝන අන්ධකාරය අපට පේන්න පටන් ගත්තා. ඔබටත් පෙනේවි ධර්ම මාර්ගයේ යනකොට කොච්චර මිනිස්සු ඉන්නේ මිත්‍යා දෘෂ්ටියකද කියලා. අද බෞද්ධ අතර බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ සම්මා දිට්ඨියේ ඉන්නවා කියලා. නමුත් ක්‍රියාව සිතන රටාව මිච්ඡා දිට්ඨිය. විසදිටු. එසේනම්
ඉතාමත් දීර්ඝ දේශනාවක් පවත්වන්න යන්නේ නැහැ. මොකද හැමදාමත් අප එන හැමෝටම සංග්‍රහ කරන්නේ ශ්‍රී සද්ධර්මයෙන් පමණයි. අද අප කාලය වෙන් කරගන්නේ මේ උත්තරීතර වූ සුගත අරහත් ගජය උතුම් වූ බුද්ධ ගයාවට මානසිකාරයෙන් යුක්තව පූජා කළා. දෙසැම්බර් මාසයේදී අප බුද්ධ ගයා පරිශ්‍රයට වැඩලා වජිරාසනයට පූජා කරනවා. ඒ වගේම ධම්මගයාව ප්‍රථම බුද්ධ ගයා පින්කම ඊ සතියේ අප නිමාවකටපත් කළා. ඒ අසිරියත් සමග මදවන විට බුද්ධ ගයා මන්දිරයේ ඉදිරිපිට ඒ බුදුන් වහන්සේ බුදු වෙච්ච සුද්ධ වූ ස්ථානයේ මීටර් 100ක් පමණ ආසන්නයේ අක්කර භාගයක් පූජා කරා ධම්මගයාව බුද්ධ ගයාව අසල නිර්මාණය කරා. එය විශ්වයෙන් ලැබුණු ත්‍යාගයක් මේ අවුරුද්දේ. මේ සයම් දවසක බුද්ධ ගයාව ළඟ ධම්මගයාවත් පවතී. එය විය යුත්තක්. ඔබට පමණක් නෙමෙයි මේ ධර්මය අරන් යන්න ඕන. මුළු මහත් ලෝකයට පුළුවන් නම් මේ ධර්මය අරන් යන්න. අන්න එතන ඒ වෙනුවෙන් තමයි ධම්මගයාව නිර්මාණය කළේ. එහෙම නැතුව දානෙට මිනියට පාංශු කූලෙට ඉන්න නෙමෙයි. ඒ මම හැමදාමත් ප්‍රතික්ෂේප කරනවා. ඒ මට අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යත් නැහැ. ඒ වෙනුවෙන් කාලය මාසන්ත කරන්නේ. මිනිස් මිනිස්සෙක් ගන්නට පස්සේ කියන බණ විසාරයි. ඉන්නකම් පුළුවන් නම් බඩ ගාගෙන හරි ඇවිල්ලා මේ ශ්‍රී සද්ධර්මයේ සේවනය කළා සසර නිවා ගන්න මගක් සොයා ගන්න. හැම තැනම තියෙන සසර ඇවිලෙන දේවල්. ඔබට පුළුවන් නම් සංසාර දුක නිවා ගන්න මගක් සොයා ගන්න අඳුම තරමේ සෝවාන් වෙලා හරි මැරෙන්න පුළුවන් නම් ඔබ වාග්යවත්. මම එතන මේ සීමාවේ එහෙම කෙනෙක් ඉන්නවද කියන එක සැකයක්. එහෙම ඉන්නව නම් බොහොම වටිනවා. ඒක තමයි සක්විති රජකමටත් වඩා වටිනවා. යම් කිසි කෙනෙක් සෝතාපට්ටි අඳුරගත්තොත් සෝතාපට්ටියට පැමිණෙනවා. සක්විති කමටත් වඩා වටිනවා. ඉතින් ඒ අඳුනා ගැනීමට අත්‍යවශ්‍යයි ශ්‍රී සද්ධර්මයේ සහ ආර්ය මාර්ගය, ආර්ය ධර්මය. ඒ ආර්ය ධර්මයේ කෙනෙකුට මුණ ගැසෙන්නේ නැත්නම් ජයශ්‍රී මහ බෝධිය පල්ලෙහා කල්පයක් විදියට වැඩක් නැහැ. එයි මම වැඩක් නැහැ කියන්නේ. රුවන්වැලි මහා සෑය ගාව කල්පයක් වාඩිලා හිටියත් වැඩක් නැහැ. එයි මම වැඩක් නැහැ කියන්නේ. එතන ශ්‍රී සද්ධර්මයේ සහ තමන්ගේ මනස අවබෝධයටපත් වෙන්නේ නැති නිසා. මොකද මම බුද්ධ ගයාවේ වැඩලා ජයශ්‍රී මහ බෝධිය වජිරාසනයේ ගාව වාඩි වෙන්නේ හුළඟට ගසාගෙන එන බෝකොලයක් දැහැ ගැනීමේ චේතනාවෙන් නෙමෙයි. හැබැයි බොහෝ දෙනෙක් වාඩි වෙන්නේ මොකද? කොහෙන්ද බෝකොලයක් පහත් වෙන්නේ කියලා බලන්න. ඒකටත් රණ්ඩු වෙනවා. එසේනම් වෙන මේ අවස්ථාවත් එක්ක ඒ සුද්ධ වූ වාසනයේ මත අප සුගත ශ්‍රී අරහත් ධජය සකස් කළ ඉතාමත් ගෞරවාන්විතව දැන්පත් කරා. ඒ උතුම් වූ කටයුත්ත වෙනුවෙන් මෙවර ඒ මහා පැතිබර දායකත්වය ලබාගත්තේ WMS විජේසුන්දර මහත්මයා සහ HM ජයරත්න මැණිකේ පින්වත් අපේ මාවනෑන්ගේ මෑණියෝ. එනිසා ඒ අනුව මේ උතුම් වූ වස්සානය අප නිමාවකටපත් කරනවා. ඒ නිමාවත් සමගම තවත් ධම්මගයාව කටිනියක් මේ ආකාරයෙන් ඉතාමත් සරලව, ඡාම සහ ගම්භීරව අප නිමාවක් කරා රැගෙන යනවා. එසේනම් මම සුළු ප්‍රශ්නයක් ඔබගෙන් අහනවා. කටිනේ කියන වචනේ තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. කියන්න කිව්වේ නැහැ, පුළුවන් නම් අත උස්සන්න. කටිනේ කියන පුංචි වචනේ තේරුම දන්න. දැන් මෙතන ඉන්නවා ධම්මගයාව කටිනය කරපු එක පිරිසක් ඉන්නවා. ඔව් ඒ ඇත්තෝ ඉහළයි. කටිනය කියන වචනේ තේරුම දන්න කෙනෙක්. අපි දෙයක් කරන්න ඕන දැනගෙනද නොදැනගෙන? දැනගෙන. නොදැන කළොත් මොකද වෙන්නේ? මේ යානිසංසය Tamanට ලැබෙනවා හරි අවමයි, දුර්ලභයි. එහෙනම් කටිනය කියන්නේ කොහොමද? මොකද මේ කටිනය? පේරාදෙණිය ඉඳලා අපේ පින්වත් මෑණියෝ කෙනෙක්, ගුරු මෑණියෝ කෙනෙක් ආවා. එතුමිය අපට සහ සම්බන්ධ වුණේ YouTube කරහා. ඒ ධර්ම විශ්වාසය තබලා. ඒ ධර්මයේ කෙරෙහි මහා විශ්වාසයක් ඇති කරගෙන කිලෝමීටර් ගාණක් දුර ගෙවාගෙන අලියම පාන්දර එතුමිය අද මේ පීඨිකාවේ සකස් වෙලා ඉන්නවා.
ඒ පැමිණීමම අපට මහා ගෞරවයක්. මොකද යම් කිසි කෙනෙකුට මීටර භාගයක් තිබිලා එන්න පින වාසනාව නැහැ. තවත් බොහෝ දෙනෙකුට අල්ලපු වැටේ හිටියත් එන්න පින වාසනාව නැහැ. ඒසියෙන් කෙනෙකුට ශ්‍රී සද්ධර්මයට ලං වෙන්න හරිය අමාරුයි. අමාරුයි කියන්නේ ඒකට පූර්ව මහා කුසලයක් තිබිය යුතුයි. ඒ වගේම ශ්‍රී සද්ධර්මයත් එක්ක පවතින්න හරිය අමාරුයි. ඇයි? හැමතිස්සෙම තමන්ගේ කෙලෙස් වෙනස් කරන නිසා. ඒකට ලේසියෙන් කෙනෙක් කැමති වෙන්නේ නැහැ. පුළුවන් නම් ඔබගේ ඇතුළාන්තය අල්ලලා පොළවේ ගහන තැනකට යන්න. ඔබගේ තණ්හාව, මෝහය, අවිද්‍යාව අල්ලලා පෙරණ තැනකට යන්න. ඉහිද බලන්න. අන්න එතන තමන්ගේ වෙනස තමන්ට තේරෙයි. ඔබට හමු වෙන වාසනාවන්තම හමුවීම තමයි තමන්ට තමන් මුණ ගැසීම. ඒක තමයි සතිපට්ඨාන මාර්ගයක් තුළ බුදුන් වහන්සේ දේශනා කළේ. තමන්ට තමන් හමු වුණු කෙනෙක් කවදාකවත් තවත් කෙනෙක් මත යැපෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒ කෙනාට තමන් හමු වෙනවා. මෙතන ඉන්න කට්ටියට තමන් හමු වෙලාද කියන එක ඔබගෙන් අහන්න. එසේනම් මොකක්ද කටේ කියන්නේ? හැබැයි ලැජ්ජා යෝග දන්නේ නැත්නම් වයසක්. මොකක්ද කටේ? අතර පොයට සිල් ගත්තට පන්සලේ කටිනේ කරාට ඔය මොනව කරා කටිනේ කියන වචනේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන ස්වභාවයෙන් යුක්තව පරිසමාප්තාර්ථය දන්නව නම් අන්නේ පින්කම මහත්ඵලයි මහානී සංසයි. අපි හැමදාම ඔබට ඉගැන්වුවේ හරියට යමක් ඉගෙන ගන්න. මලක් පූජා කරත් ඒක පිළිවෙලට ලස්සනට තියන්න. මල් පූජා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. සමහර මල් වට්ටි බැලුවහම යකාගේ දත් කුට්ටනවා වගේ. පිළිවෙලක් නෑ. ඒක මලක් පූජා කරනවා කියන්නේ භාවනාව. විදුලක් අමදිනවා කියන්නේ භාවනාවක්, සමාධියක්, සතියක්. එසේනම් ඔන්න ඔය තැනට යම් කිසි කෙනෙකුටපත් වෙන්න පුළුවන් නම් නිර්වාණය කියන එක ඉතාමත් සරලයි. තමන්ට තමන් හඳුර ගන්න පුළුවන් නම් හඳුනාගෙන තමන්ගෙන් නික්මෙන මඟ තමන්ගේ අතුලාන්තයෙන් සොයා ගන්න පුළුවන් නම් ශ්‍රී සද්ධර්මයේ සේවනය කළා අන්න ඔබ හරි වාසනාවන්තයි මේ ඉපදෙන්න මැරෙන මිනිස්සු අතර. තව කීයක් ඉස්සරහට මැරෙන්න දන්නේ නැහැ. ඉදිරි වර්ෂ දෙක ඉතාමත් තීරණාත්මකයි. 2022 23 ස්වාභාවික විපත් අතිශය දරුණු කාල පරිච්ඡේදයක් කියලා පුළුවන් නම් මහා වැස්සක් එනවා. ධාරානිපාත මොර සූරණ වැස්සක් එනවා. එවනම් ඇති තැනකට ඔබ පත් වෙන්න. රැකවරණයක් ඇති තැනකටපත් වෙන්න. මහා අඳුරක් එනවා. පුළුවන් නම් අඳුර වැටෙන්න කලින් සුරක්ෂා තැනකටපත් වෙන්න. එහෙමයි බුදුවරු ආමන්ත්‍රණය කළේ. අඳුර කියන්නේ අවිද්‍යාව, අබුද්ධෝත්පාදය. දැන් බලන්න බුදු ගුණ ගීයක් රැප් කරන තැනට සමාජය ආවනම් තාමත් කෙටි කාලෙකින් කාසාව කණ්ඩ කළත් මේ සමාජය ඉලගනී. වැරදිලාවත් චීනය මේක ආක්‍රමණය කළොත් ඔබට අදහන්න වෙන්නේ චීන පුලිසිය. ඒ තරමට ඔබ අප ඉන්න කාල පරිශ්‍රයේ පුදුමාකාර තීරණාත්මක. නමුත් අපේ ලෝක වෙනස් කරන්න බැරි. ඔබට පුළුවන් නම් මේ ශුද්ධ වූ දේශනාව ශ්‍රී සද්ධර්මය යම් තැනකදී මුණ ගැසුණා නම් එතන අහුකොන් බලන්නේ නැතුව ඒ ගලාගෙන ශුද්ධ වූ උල්පත් ජලය පානය කරලා සංසාරික දුකින් නිදහස් එපමණයි බුදුවරු අවුරුදු 80ක් 35 ඉඳන් 80 දක්වා දේශනා කළා. නමුත් ඔබට තවමත් බැරි වුණු එකම එක දේ කුමක්ද? සංසාරයෙන් ගැලවෙන්න. හැමදේම Tamanට ලැබුණා. සංසාරේ නොලැබිච්ච දෙයක් නෑ ඔබට. නමුත් එකම එක දෙයක් Tamanට තවමත් ලැබිලා නැති නිසා ඔබ තවමත් සංසාරේ ගසාගෙන යනවා. ඒ නිසා මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න හිතනවා නම් යම් කෙනෙක් ප්‍රඥාව මේ කාලේ පුහුණු කරන්නේ නැත්නම් මේ ශාසනයේ ඉයක් පළක් නෑ. මෛත්‍රී බුද්ධ ශාසනය උපදින්න පුළුවන්. 88 රියන් බුදුබඳක් සහිත ඒ නාබෝධිය රියන් 288ක් උසට වැඩිලා උන්වහන්සේ සුමදරු ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන විට ඔබ එතන හිටියත් ඔබට මේ
චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැත්නම් ඒ ශාසනයත් ඔබට මේ දේමයි උන්වහන්සේ දේශනා කරන්නේ. එසේනම් ඔබ වහවහා කළ යුතු එකම එක දෙයක් තියෙනවා. අනිත් සෑම දෙයක්ම කරන ගමන් ඒ තමයි නිර්වුල් වූ බුද්ධ පණිවිඩය ඉස්සෙල්ලම සොයාගන්න. ඒක මේ වර්තමානයේ හරි අමාරුම කාරණාවක්. අපිත් මමත් ඉස්සෙල්ලම පැවිදි වෙලා හෙව්වේ බුදුන් වහන්සේගේ නිර්වුල් පණිවිඩය. දැන් මේක විවේචනයක් නෙවෙයි. අත්‍තර මේ මෑත කාලේ තරුණියක් මහල්මානේ වෙඩින් නැඳුමක් ඇඳලා හොඳයි. කිසි දෙයක් නෑ. හැබැයි මහාන වෙච්ච දවසම බණ කියන්න ගත්තාම ඊට පස්සෙන් මම දැක්ක බණ දේශනාවක් දාලා තියෙනවා. ඒකේ කියන්නේ කියන රටාව තවමත් ගිහි. ඇත්තටම මහාන වෙන්න ඕන YouTube එකකට හෝ නාලිකාවකට මුණ දාගන්න නෙමෙයි. සත්‍ය ගවේෂණය කරන්න. තවත් පිරිසක් අල්ලගෙන ඒ පිරිසත් එක්ක තව අමුතු උපසංස්කෘතියක් හදාගන්න නෙමෙයි. උන්වහන්සේගේ පණිවිඩයෙන් Tamanගේ අතුලාන්තය වෙනස් කරලා ඒ තුල නිවෙන මඟක් සොයාගන්න. හැබැයි ඔය මහාන වෙච්ච ගමන් ඔය රැල්ලට අහු වුණොතින් Taman විනාශ වෙනවා. විනාශ වෙනවා. ඊට පස්සේ යාට ඒ ක්‍රවුඩ් එක නැතුව බැරි වෙනවා. මම නම් කවදාකවත් මේ අවුරුදු 11 මම අනන්ත අප්‍රමාණ මිනිස්සු සෑම පන්තියකම ආශ්‍රය කළා. හැබැයි අදට මේ අවුරුදු 11 මාත් එක්ක ඉන්නේ මාත් එක්ක එනවා එන මිනිස්සු පිළිගන්නවා සත්‍ධර්මයේ. ඉන්න තාක්කල් සත්‍ධර්මයේ දෙනවා යන්න ඕන කිව්වා. යන්න ඕන. යම් කිසි කෙනෙකුට ශ්‍රී සද්ධර්මයේ මුණ ගැසිලා එය මගහැරගත්තොත් මොකද වෙන්නේ? හිතාමතා. නැවතත් ලේසියෙන් ශ්‍රී සද්ධර්මයේ Tamanට මුණ ගැසී කියලා නම් හිතන්න එපා. ඒක Taman වටිනාකමක් දුන්නේ නැහැ. කුමකටද? හම්බ වෙච්ච බුද්ධ වචනේ. මිනිස්සෙක් වශයෙන් ඉපදුනේ ධනගාලා බඩගාලා නැගිටලා ඇවිදලා ඉගෙනගෙන ලොකු වෙලා විවාහ වෙලා දරුවෝ හදලා නාකි වෙලා මැරිලා යන්නමද කියන ප්‍රශ්නාර්ථය යම් කිසි කෙනෙකුට එනවා නම් අන්න එතන ඉන්නවා කවුද? සත්‍යසෝ. මොකද ඔය ප්‍රශ්නාර්ථය මට ආවේ අවුරුදු 25. මමත් අම්මා තාත්තා වගේම දරුවෝ හදලා ගෙවල් හදලා නාකි වෙලා නැරෙන්න අවශ්‍යතාවයක් නැති බව තමයි මට දැනෙන්නේ. ඒ දැනීම ඒ ඉවත් එක්ක වෙන මොකක්දෝ මාර්ගයකට මම ගියා. හැබැයි ඒ යන මාර්ගය බොහෝ දෙනෙකුගේ විවේචනයට පාත්‍රයි. ඇයි? සාම්ප්‍රදායික ගමනක් නොවන නිසා. හැමදාම සාම්ප්‍රදායිකව හිතන මිනිස්සුන්ට මල් ගහනවා. එතනින් නික්මිච්ච මිනිස්සුන්ට ගල් කරනවා. ඒ හැරවුම් ලක්ෂ්‍යයත් එක්කමයි මේ නිවන් මඟ Tamanට පේන්න පටන් ගන්නේ. Taman එක්ක ඇලිච්ච ගැලිච්ච සියල්ල Tamanගෙන් ගැලවෙනකොට ලැබෙන ශාන්තිය සැබෑවටම බුදුවරු දේශනා කළ නිවන් සුවයයි. එසේනම් මේ ශාන්තියේ පණිවිඩය ඉස්සෙල්ලා ශ්‍රවණය කළා එය පිළිවෙලින් Tamanගේ අධ්‍යාත්මය තුළ වඩන්න පටන් ගන්න. මොකද අපේ මාවනැල්ලේ මෑණියන් මීට වර්ෂ 5කට හෝ 6කට කලින් මුණ ගැසුනේ ජාතික රූපවාහිනිය අපි කරා සූර්ය මඩල කියලා වැඩසටහන. ඒ දේශනාවල් ශ්‍රවණය කළා තමයි එතුමිය ආරාධනා කළා මේ ආකාරයෙන් දීර්ඝ කාලයක ශ්‍රී සද්ධර්ම බැඳීමක් තියෙනවා. හැබැයි සූර්ය මඩල ශ්‍රී සද්ධර්මයේ කියනකොටම වැහුණා. අද කවදාකවත් කොතනකවත් සත්‍ය කියන්න දෙන්නේ නැහැ. සත්‍ය හොදකලා කරලා. ඒ නිසා හරිම දුර්ලභයි බණහන එක නෙමෙයි. ධර්මය අහන එක නෙමෙයි. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන. ඒකට පූර්ව කුසලය අත්‍යවශ්‍යයි. නැත්නම් තේරෙන්නේ. හොඳයි. නැවතත් අවසාන වශයෙන් ඔබගෙන් අහනවා. මොකක්ද? ඊයේ දවස් තුල මම අනිෂ්ඨාන කළා යම් අනිෂ්ඨානයක්.
ඉතාමත් අභියෝගාත්මක කාල දෙවසක් ගත වුණා. මා අධිෂ්ඨාන කළා මෙසේ මේ අරහත් සුගත ශ්‍රී ධජය ඒකාන්ත වශයෙන් ශුද්ධයි නම් කැපයි නම් සහ අපපිරූ ශ්‍රී සද්ධර්ම පාරමිතාව ඒකාන්ත වශයෙන් ශුද්ධයි නම් සුපැහැදිලි නම් නැවත වාරයක් විශ්වයේ නිමිති පෙන්නා. ඊයේ ඒ සංසිද්ධිය සිදු වුණා. අද උදේවරුේ සංසිද්ධිය සිදු වුණා. සංසිද්ධිය මම කියන්නේ නැහැ. මොකද ඒක මැජික් එකක් නෙමෙයි. හැමදාම ධම්මගයාවේ සාක්ෂිය විශ්වය. මතක ඇති එක්තරා සුවිශේෂී පින්කමක් සිදු කරා. ධම්මගයාව යානාව අලුත් කර නැවත වාරයක් පැමිණීමේදී එය සම්බුද්ධ ශාසනයට පූජා කරනකොට මහා ශ්‍රීමත් වෙනවා මේ ශුද්ධ වූ භූමියේ දැක්වා. මේ ශුද්ධ වූ භූමිය බර වුණා නම් බර වුණේ ශ්‍රී සද්ධර්මය. මෙහි යම් කිසි කෙනෙක් ආවා නම් ගියේ ශ්‍රී සද්ධර්ම සේවනයට පමණයි. වෙන කිසිම දෙයකට මෙහි ඇවිල්ලා ගිහිල්ලත් නැහැ, එන්නෙත් නැහැ, එන්නත් නැහැ. ඒ සමග ඉතාමත් සතුටු වෙනවා අපේ දිල්හානි අශෝකමාලා මැතිණිය සහ ඒ එතුමිය යන නිවන් මඟ පිළිබඳ ගැඹුරු චින්තනයක් එතුමිය තුළ ඇති බව මා අවබෝධ කරගත් එතුමියන් සමග පැවැත් වූ පැයකට ආසන්න සාකච්ඡාවක්. ඉතාමත් ගැඹුරු සවිඥානික වූ තැනක එතුමිය ගමන් කරනවා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් ඉන්නවා ඒ තැන ගමන් කරනවා. එනිසා ඔබට හම්බෙච්ච මේ අවස්ථාව තුළ ඔබ පුළුවන් තරම් සන්නද්ධ වෙන්න. එසේ හෝ මම මේ ආර්ය මාර්ගයට පත් වෙලා සෝතාපට්ටිය තුල හෝ රැඳෙනවා කියන්නේ. අන්න එවිට ඔබ සසරට බය නැති කෙනෙක්. ඕනෑම වෙලාවක මැරෙන්න සිතේ කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. Taman කළ යුතු කාර්ය කළා ඉවරයි. කවදාකවත් සුගතියට ගිහිල්ලා වැටෙන්නේ නැහැ. කටේ බබල් නට්ටමන් ආදියන් ආත්මකට යන්නේ හතෙන් ඉවරයි සෝතාපට්ටි. හොඳයි කුමක්ද කටනේ. තවත් දේශි කරා. මේ දේශනාව සිහියෙන් යුක්ත යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් උත්තරේ දීලා ඉවරයි. අපි පෙරාදෙනිය ගුරුමෑණියන් දෙන්නා. මොකද කටනේ. අදහසක් නැහැ. සාකච්ඡාය වික්කවේ පඤ්ඤාවේ විතබ්බං. නිතරම සාකච්ඡා කරන්න ප්‍රඥාව තියෙන. නැත්නම් ඔබ නිකන්ම අහගෙන ඉන්න එපා. විමසන්න. ධර්මාසනය ප්‍රශ්න කරන්න. ධර්මාසනය තරකයෙන් පුරවන්න. ධර්මාසනයත් එක්ක ගැටෙන්න සත්‍ය අවබෝධයේ පිණිස. එයයි බුදුන්ගේ දේශනාව සාකච්ඡා කරන්න කිව්ව වාදයක් නෙවෙයි. සාකච්ඡා කරන්න ඕන. මොහොත් කටිනයක් කියන්නේ. කටින දැකලා පෙරහැරවල ගිහිල්ලත් නැහැ. නමුත් කටිනේ කියන්නේ ඒක දන්නේ නැත්නම් හරි අවංකව අත උස්සන්නකො දන්නේ නැති කට්ටිය. අද රට පහත් දාන්නේ දන්න කට්ටිය. ඔක්සියට 90ක් විතර 99ක් විතර දන්නේ. දැනගන්න කැමති කට්ටිය අත උස්සන්නකො. හොඳයි ඔක්කොම. අපි අපේ 2020 වර්ෂයේ ධම්මගයාව ඒ උත්තම කටිනය සිදු කළා වූ දෙරන් මහත්මයාට ආරාධනා කරනවා මොකක්ද කටිනය කියලා. කියන්නේ කියලා පුංචි විස්තරයක් කියන්න. මොකද එතුමා අපේ සම්පතක් කියන අපේ සන්තක ධර්ම ධනය එතුමා ගත්ත. එතුමා කතෝලික භක්තිකෙක් වුණා. දෙවියන් වහන්සේ අදහුවට පුදුමාකාර ශ්‍රී සද්ධර්ම ගවේෂණයක් කළා. ඒ තුළ යන උතුම් මිනිස්සේ. මොකක්ද කටිනේ කියන්නේ? නෑ කෙටියෙන් කරා නම් ඇති. සිතයි සිතුවිල්ලයි එක්තැන් කර ගැනීම කටිනයි. හොඳයි ගොඩාක් ස්තුතියි. නිරවුල්ම දේ තමයි සිතයි සිතුවිල්ලයි ශ්‍රී සද්ධර්මය අභියස එකතු කළා සිතුවිල්ල තුල නිර්වාණය සපත කිරීම. දැන් ඔන්න ඔක කිව්ව ගමන් ඔළුව හැමරෙනවා.
මොකද්ද මේ සිතයි සිතුවිල්ල? එහෙම එකක් තියෙනවද? මෙච්චර කාල හිතින් කවදාක්වත් නිවන් දකින්න බැහැ. හිත හැමතිස්සෙම අතීතයි. නිර්වාණයේ තියෙන්නම වර්තමානයි. අඟුලිමාල 999ක් මරලා කොහොමද රහත් වුනේ? රහත් වෙන්න පුළුවන් මං කියන 99ක් මරන්න කියලා. 999ම මරපු අතීත කර්ම විපාකයේ තියුනේ අතීත නම් වූ සිතේ. හැබැයි වර්තමාන සිතුවිල්ල ප්‍රබාස්වර කරනවා. ඔබ අප හැමතිස්සෙම ගත කරන්නේ සිතත් එක්කද සිතුවිල්ලත් එක්ක. යම් කිසි කෙනෙක් සිත පිළිබඳ විග්‍රහයක් කරනවා නම් අන්න ඒක සිතෙන් අහන්න යන්න එපා. සිතුවිල්ලෙන් අහන්න. සිතුවිල්ල සම්බන්ධ වෙච්ච ගමන් දේශනාවත් එක්ක මොකක්ද වෙන්නේ? කනෙක්ට් වුණා. කනෙක්ට් වීමත් එක්කම සිහිය පිහිටෙව්වා. සිහිය පිහිටන්න සතිය වර්ධනය වුණා. ඇත්තටම නිවන තියෙන්නේ සිතේද සිතුවිල්ල. සිතුවිල්ල දැන් කොහෙද තියෙන්නේ? වර්තමානයේ මේ මොහොතේ. ඔක ධම්සක් පොතුන් සූත්‍රයේ තියෙනවා චේතෝ විමුක්තිය. විමුක්තිය තියෙන්නේ නිර්වාණය තියෙන්නේ සත්‍ය අවබෝධය තියෙන්නේ සිතුවිල්ලෙහිවත් වර්තමානික සිතුවිල්ල. හැම මොහොතෙම උපදින්නේ සිතද සිතුවිල්ල. හැම මොහොතෙම නොනවත්වා උපදින්නේ සිතක්ද සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල ඉපදිච්ච ගමන් ඇලෙන්නේ කොහෙද? එක්ක රාගේ, එක්ක දේශේ, එක්ක අවිද්‍යාව. සිතුවිල්ල හැමතිස්සෙම වර්තමානයේ. අතීතේ මොකක්ද කියන්නේ? සිතේ පවතින ක්ලේශ ධර්මයෝ ග්‍රහණය කරගන්නවා වර්තමානයේ උපදින ප්‍රකාශර වූ සිතුවිල්ල. අන්න ඉපදිච්ච වර්තමාන සිතුවිල්ල කිලිටි වුණා. දැක්ක ගමන් සිතුවිල්ලක් එනවා. ඒ ආපු ගමන් තණ්හාව ආපු ගමන් ඒ සිතුවිල්ල තණ්හාවෙන් අල්ලගත්තා. ඒතර ඒ තණ්හාව තිබුණේ කොහෙද? සිතුවිල්ලේද සිතේද? කවුරු හරි අකමැති කෙනෙක් දැක්ක ගමන් සිතුවිල්ල අකමැති පුද්ගලයා මත ඇති වුණා. අකමැත්ත කොහෙද? මොකක්යි ලස්සන රූපයක් දැක්කා වර්තමානයේ සිතුවිල්ල දැක්ක ගමන් බැඳුනා රාගයෙන්. රාගය කොහෙද? සිතුවිල්ලද සිතේද? සිතේ. එතකොට සිතයි සිතුවිල්ලයි අතර මොකක්ද තියෙන්නේ? අතර ඇත්තටම මේ කෙටියෙන් අනුශාසනා කරන සතිපට්ඨාන. මට සාමාන්‍ය ජාතක කතා කියව ඉන්න බැහැ. එන්නේ නෑ. මොකද අපි ජාතක කතා පුහුණු කරේ නෑනේ. ඔය නිකන් පින් වාක්‍ය කියව ඉන්නත් බැහැ. රටේ නැත්තොතෝ කියන කතාවල් කියන්නේ. නැත්තම් මොනවා හරි ආණ්ඩුවට බැන ඉන්නත් බැහැ. නැත්නම් ගමේ මිනිස්සුන්ට බැන ඉන්නත් බැහැ. පුළුවන් තරම් අපි වක්කඩ කැඩුවා වගේ යන්නේ අප අවබෝධ කර ධර්මතාවයන් විතරයි. එහෙම එන්නේ නැත්නම් අපිට අතුලාන්තේ හිර වෙනවා. අර ගානේ කැඩෙනවා. හැමතිස්සෙම යම් කිසි කොච්චර වැරද්දක් කරත් අතීතේ බය වෙන්න එපා. අතීතේ. දැන් ගොඩක් දෙනෙක් බය වෙන්නේ අතීත කරපු වැරදි හින්දා. කොච්චර වැරද්දක් කරත් අතීතේ බය වෙන්න එපා. හැබැයි ඒ කරපු වැරද්ද අයිමත් වර්තමානයේ කරන්නේ නැතුව අතීතේ වැරදි කරාට බය වෙන්න එපා. හැබැයි ඒ අතීත වැරද්ද වර්තමානයේ කරන්නේ නැතුව ඉන්න. අඟුලිමාල 901ක් නෙමෙයි 999ක් අම්මා මරන්නත් කියලා. බුදුන් මරන්නත් පස්සේ නා. ඒක ඔබ අඟුලිමාල තරම්ම අවල නෑ. හැබැයි අඟුලිමාලට හම්බුණා කවුද? ගුරුවරු දෙන්නෙක් හම්බුණා. එකක් දිසාපාමොක් අනිත් කෙනා කවුද? ගෞතම බුදුන්. දිසාපාමොක් සංසාරේ නිරයට යන මඟ පෙන්නවා. ගෞතම මුනිදුන් සංසාරේ නවතින මඟ පෙන්නවා. ඇත්තටම අඟුලිමාල නැවතුනේ වර්තමානයේද අතීතයේද? වර්තමානයේ නැවතිච්ච මිනිස්සුන්ගේ ස්වરૂපයක් තියෙනවා. ස්වභාවයක් තියෙනවා.
දැන් මේ දේශනාව මම දන්න මෙතන ඉන්නේ 30-40කට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණත් අහගෙන. කවදා හරි තේරෙන්නේ. මෛත්‍රී බුදුන් වහන්සේ සාරි තේරෙන්නේ. එසේනම් වර්තමාන සිතුවිල්ල මේ ආකාරයෙන් ප්‍රභාස්ත්‍ර ස්වභාවයකට පත් කරගත්තා. වර්තමාන සිතුවිල්ල තුළ ජීවත් වෙන්න හදනකොට ඒකත් එක්ක ඉන්න හදනකොට වර්තමාන සිතුවිල්ලත් එක්ක ජීවත් වෙන මිනිස්සු අඳුන ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. එන වර්තමානයේ ඉන්න මිනිස්සු අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ස්වභාවයේ ලක්ෂණ? මම මේ ඔබත් එක්ක කතා කරන්නේ. නැත්නම් පොල් ගහ එක්කවත් කාර්ත් එක්කවත්. දැන් ඉතින් බලන්න කොච්චර අමාරුද මොකක්ද? එක බුදු බණ පදයක් අර්ථයෙන් ධර්මයෙන් නිරුක්තියෙන් සහ පටිභාන ස්වභාවයෙන් යුක්තව දකින්න. හැබැයි උම්මගේ ජාතකේ කිව්වනම් මොකද දන්නවා? පටිතේ දන්නවා. කතාව දන්නවා. එතකොට මොකද සින්දු කෑල්ලක් කියලා කාන්තාවට නිඳා කරා නම් හොඳයි. වර්තමානයේ සිතුවිල්ලත් එක්ක ඉන්න ඇත්තෝ දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? මොකක්ද ඒ ලක්ෂණය? ඔබට මග තොටේදී හම්බුනොත් හැබැයි ඔබත් වර්තමානයේ ජීවත් වෙන්න ඕන සිතුවිල්ලත් එක්ක. නැතුව මේ ඔබ අතීත ජීවත් වෙනවා නම් කවදාකවත් බුදු කෙනෙක් මේ ඉස්සරහට හම්බුණත් මොකද තේරෙන්නේ නැහැ. දවසක් දා පුංචි කතාවක් මම කියන්නම්. බුදු කෙනෙක් වැඩලා කියලා බුදුන් දකින්න මහා පොලිමක හැමෝම දුවනවා. හැමෝම දුවන බුදුන් දකින්න. මොන බුදුන් ආවා කියලා. ඇත්තටම එතන මිනිස්සේ පෑගි යනවා. ඒ ඇඟ උඩින් තමයි යන්නේ කවුද? බුදුන් දකින්න. බැරි නම් පාරවල් තියෙන කවුද? මේක සීන් කතාවක්. උදාහරණයක්. බුදුන් දකින්න දුවනවා. හැබැයි තමන් ගන්නෑ. තමන්ට පෑගුනේ බුදුන්. ඒ වගේ බොහෝ මිනිස්සු නිවන් දකින්න දුවනවා. හැබැයි නිවන තියෙන්නේ කොහේද කියලා තමන්වත් දන්නේ නැහැ. ඇත්තටම නිර්වාණය තියෙන්නේ කොහේද? වර්තමානික සිතුවිල්ල තුලමයි. ඔබට මේ මොහොතේ සෝවාන් වෙන්න පුළුවන්. එය ඉර හඳ තාරකා මේ මහා විශ්වය අවකාශය ධරණී තලය සාක්ෂියේ තබාගෙනයි කියන්නේ ශ්‍රී සද්ධර්මයේ වජ්‍රාසනයේ සාක්ෂියේ තබාගෙනයි කියන්නේ මේ මොහොතේ ඔබට සෝවාන් වෙන්න පුළුවන්. ඔන්නේ වර්තමාන සිතුවිල්ලත් එක්ක ඔබට ශ්‍රී සද්ධර්මයේ එකතු කරන්න පුළුවන්. අන්න ධම්මානුධම්ම ජීවිතය. එතකොට එයා පෙර කරපු වැරදි එකක්වත් එයාට අදාළද? හැබැයි අනුන් අදාළ කරගන්න. ඒක කරන්නේ. හැබැයි තමන් අදාළ කරගන්නේ වර්තමානයේ ශ්‍රී සද්ධර්මයත් එක්ක වර්තමානයේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක් මුණ ගැසුනොත් අඳුර ගන්න පුළුවන් එකම එක ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඔච්චරයි අද කල්පනා කරන්න. අනිත් ඔක්කොම ටික අමතක කරන්න. කටිනේ කියන එක විග්‍රහ කරොත් පැයක් විතර යනවා. ඒක දැන් කටිනේ සරලව කිව්වොත් මොකක්ද? සිතයි සිතුවිල්ලයි අඳුරගෙන වර්තමාන සිතුවිල්ලට ශ්‍රී සද්ධර්මයේ එකතු කළා වර්තමාන සිතුවිල්ල ධම්මානුධම්ම සිතුවිල්ලක් කිරීම. ඒතර හැම වර්තමානයේ හැම මොහොතකම තියෙන්නේ මොකක්ද? ධර්මය. ඒතර වර්තමානයේ හැම දෙයකම සිදුවන්නේ හැම තැනකම සිදුවන්නේ කුමක්ද? ධර්මතාවය. වර්තමාන සිතුවිල්ල ධර්මයේ පිහිටුවහම සිදුවන සෑම දෙයක්ම මොකක්ද? පේන්නේ මොන වගේද? ධර්මතාවය. දැන්නත් හොඳ කිව්වත් ධර්මතාවය. දැන් මේ මොහොතේ අහස කඩන් වැටුණත් ධර්මතාවය. දැන් තරහ වෙලා ගියත් ධර්මතාවය. හැබැයි මේ ධර්මතාවය දැනගත්තාම ඇතිවන සිත්තිත් එක්ක ඇලෙනවද ගැටෙනවද? ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ තමන් එක බාරගෙන නැහැ. හැබැයි වර්තමානයේ සිදුවෙන සියල්ල ධර්මතාවයක් වශයෙන් දකින්න බැරි තාක් කරනවා. අන්‍යයාට වෛරක්කාරයෙක් ඉන්නවා. අන්‍යයාට තරහක්කාරයෙක් ඉන්නවා.
අන්‍යයාට යාළුවෙක් ඉන්නවා, නෑයෙක් ඉන්නවා, අන්‍යයාට ධනයක්, තණ්හාවක්, සසරක් තියෙනවා. හැබැයි වර්තමානයත් එක්ක ගැටෙන්නේ නැත්නම් ඇතිවන සිද්ධි දාමයන් එයාගාව තියෙන්නේ ධර්මතාවයක්. අතුලාන්තයේ ඇති ධර්මයයි පිට සිදුවන සියලු සිදුවීම් එකතු වුනහම එයා දකින්නේ ධර්මතාවය. අහස අඳුරුයි. දැන් කල්පනා කරලා වහීද දන්නේ නෑ. හැබැයි ධර්මතාවයන් වශයෙන් දකිනවා නම් ඔව් වහිනා වගේ නේද? අන්න ධර්මතාවය. පොල් ගහක් යටේනවා. ඉදියක් වැටෙන්න. ඒ හිතපුවා මොකද? බයක් නැහැ. හැබැයි ඒක ධර්මතාවයක් වශයෙන් නේ ඔව්. ගෙඩි තියෙනවා වැටෙන්නත් පුළුවන්. ඒක වැටිලා මැරෙන්න තීනම් මැරෙනවාමයි. කොරෝනා හැදිලා මැරෙන්න තීනම් මැරෙනවාමයි. මොන මාස්ක් දැම්මත් මොන වැක්සීන් ගැහුවත් ඒකෙන් ගැලවිලා අන්න මොකද ධර්මතාවයෙන් දැකලා ධර්මතාවයත් එක්ක වර්තමානයේ ජීවත් වෙනවා. එතකොට කාත් එක්කවත් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, උපාදානයකුත් නැහැ. නැවත උපදින සංසාරයේ සීක්‍රයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. සීක්‍රයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි සෝතාපට්ටි මඟ කියලා කියන්නේ. ඉතින් සරල නැත්නම් කරන්නේ වර්තමානයේ ඔන්න ඔය ආකාරයෙන් ඉන්න මිනිස්සු දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ පාටෙන්වත් මූණෙන්වත් නෙමෙයි. මේ මිනිස්සු දිහා බැලුවාම එකම එක ඉරියව්වක් පේන පටන් ගන්නවා. අන්නේ කෙනෙක් හම්බුනොතින් ඉක්මනටම ගිහිල්ලා ਵਿਚාරන්න අනේ ඔබ ඔය ස්වභාවයටපත් උනේ කොහොමද? කොතනද තියෙන්නේ ඔය ස්වභාවය කියන තැන කවුද ඔහොම කියලා මම සිව්ව සෑම තැනකම ඔය ධර්මයයි ධර්මතාවයයි. ධර්මය කියන්නේ ශ්‍රී සත්‍යයි. මට හම්බෙච්ච ගුරුවරු, උපාධ්‍යෝ, විවිධාකාර ආරණ්‍ය සෙනසුන් වල මහා කම්මට්ටචාරීන්ලා මේ හැම දෙයක්ම ගවේෂණය කළා. අවසානයේ මට ඉතුරුනේ උත්තරයක් නෙමෙයි මොකක්ද? ප්‍රශ්නය. ඊට පස්සේ තමයි විශ්වයත් එක්ක එකතු වෙන්න පටන් ගන්නේ. අන්න නිවැරදි මඟ ඉස්සෙල්ලා හොයනවා බාහ්‍ය සමාජයේ කටයුතු. එතනින් හම්බ වෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා ප්‍රතික්ෂේප කරන මොකක්ද? විශ්වයේ ගුරු කරගන්න. එයා තමයි විශ්ව ගුරු. විශ්වයේ ගුරු කරගත්තා. සිද්ධාර්ථ තාපසයක් කලේ එකමයි ගුරු දෙන්නෙක් ගාවට ගියා වැඩේ හරි ගියේ නෑ. දෙන්නම අතෑරියා. විශ්වයේ ගුරු කරගත්තා. ඔබටත් පුළුවන් නම් මේ ගමන තනියෙන් තමයි යන්න ඕනේ. හැබැයි තනියට තව කවුද ඉන්නව? කවුද? ශ්‍රී සද්ධර්මයේ නම් කල්යාණ මිත්‍රයා Taman ගාව ඉදිය කවුරුත් ඕනේ නැහැ කියලා හරියන්නේ. ඉන්න ඕනේ. දැන් ඔය සමාජයේ අපේ කවුරුත් ඕනේ කියලා නෑ. ශ්‍රී සද්ධර්මයේ නැමැති කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා Taman ගාව සිටිය යුතුමයි. හොඳයි. දැන් ඔබට අමාරුද වර්තමාන ජීවත් වෙන්න, ඔබට ලේසිද ඔබත් එක්ක අතීත ජීවත් වෙන්න. දැන් ඔබ පුහුණු වෙලාම තියෙන්නේ ඔබ අතීත ජීවත් වෙන්නද වර්තමාන ජීවත් වෙන්නද? හැබැයි බොහෝ දෙනෙක් පුහුණු වෙලා තියෙන්නේ අතීතේ හෝ නූපදිච්ච අතීතය මත පදනම් වෙච්ච අනාගතයක ජීවත් වෙන්න. දැන් මට ආරාධනා කරොත් ස්වාමීන් වහන්සේ බුද්ධගයාවේ වාසය කරා. ඇවිල්ලා නවතින්න. දැන් දන්නේ නැහැ මේ කරත් දන්නේ නැහැ. දැන් එහෙන් ඉඳමක් හම්බුණා. පූජා කරා. ඒතර මෙහෙන් කළ යුතු කෘත්‍ය කළා ඉවරයි නා. මට තියෙන්නේ යන විදියට විශ්වයක් එක්ක. අනේ මට ඕය යන්න බෑ. මේ මහ දුක්පත් රටක්. ඒක ධර්මතාවය. ධර්මයේදී නම් කොහේ ගියත් ඒ සෑම සිද්ධියක්ම ගලපන්න පුළුවන් ධර්මතාවයක්. ඔන්න ඔය ධර්මතාවයත් එක්කයි බුදුවරු, මුනිවරු, මහරහතුන් වැඩ ඉන්නේ. වෙන මොකක්වත් එක්ක නෙවෙයි. ඉතින් ඕකත් එක්ක වැඩ ඉන්න පුළුවන් නම් ඔබගේ වර්තමානයේ පුදුමාකාර සැහැල්ලු ප්‍රීතිමත් පුදුමාකාර නිදහසකින් යුක්ත ඒකේ උපදින්න මොකද නැත්තේ
අනාගතයක්. ඒකේ වද දෙන්න අතීතයක්. තියෙන්නේ මොකක්ද? සැහැල්ලු, උපශාන්ත, පරම ප්‍රණීත. මම මේ වචන ටික දැන් අපේ පින්වත් ගුරුමේ ආශිර්වාදතුමිය හරිම සාහිත්‍යයට පරම දක්ෂයි. ඒකද මම චිත්‍ර කරලා තියෙනවා. එතුමිය චිත්‍ර ගුරුතුමියක්. මමත් සිංහල සාහිත්‍යයට පුදුම දක්ෂයි. හැමදාම උසස් පෙළ පන්ති රස වින්දනයේ මට තමයි ලකුණු වැඩි. ලකුණු වැඩි. ඔය රචනා ලියන්න බෑනේ හැමෝටම. ඒක උපතින් කෞශල්‍යයක්. එසේනම් පුදුමාකාර සබ්බ රසං ධම්ම රසං ජිනාති කියුවේ යම් කිසි කෙනෙකුට වර්තමානයේ මේ රසය මුණ ගැසෙනවා නම් මොකද්ද? ශ්‍රී සද්ධර්මයේ රසය. ඒ රසයත් එක්කමයි එපා වෙනවා. එපා වෙන්නේ. කවදාවත් දාලා යනවද? නෑ. කවදාවත් අල්ලන් ඉන්නවද? ඒත් නෑ. දාලා යන්නේ නෑ. අල්ලන් ඉන්නේ නෑ. හැබැයි මොකක්ද අතරමැද තියෙන්නේ? යම් කිසි කෙනෙක් දාලා යන්නේ නෑ. යම් කිසි කෙනෙක් අල්ලගන්නේ නෑ. හැබැයි අතරමැදපත්. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහාරාධිපති ජේතවනේ. විහෙරති ජේතවන. වාසය කළා පමණයි. ඔන්නය වාසය තුළ තියෙන්නේ කුමක්ද? ධර්මතාවයත් එක්ක වර්තමානයේ වාසය කළා නොයදී. අන්න එතන තියෙනවා කුමක්ද? සෝතාපට්ටි. දැන් ඔබට ඉන්න පුළුවන්. හැබැයි මේක ඔබට හම්බ වෙන්න ඕන හොඳට සිහිය පිහිටුවන්න පුළුවන් කාලේ. සිහිය බ්‍රේක් ඩවුන් වෙනවා නම් ඕක අරගෙන යන්න. දැන් නිතරම වයසට යන්න සිහියට මොකද වෙන්නේ? සිහිය විකල් වෙනවා. විකල් වෙච්ච ගමන් වයස්ගත පුද්ගලයා එක්ක ජීවත් වෙන්නේ අතීතේ නැත්නම් අතීතයේ මත පදනම් වෙච්ච පශ්චත්තාපී අනාගතය. පශ්චත්තාපී ඔබට තියෙන්නේ ඇත්තටම පශ්චත්තාපී අනාගතය. අවිනිශ්චිත අනාගතය. හැබැයි වර්තමානයේ ධර්මතාවයත් එක්ක පවතින කෙනාට මොකද තියෙන්නේ? හැමතිස්සෙම පවතින්නේ සැහැල්ලු වර්තමානයක්. 2012 චිත්‍රපටයේ ඇමරිකාව හදනවා. හොලිවුඩ් ඒක උන්න ධර්මතාවයේ මනාව ගන්නවා. අර සුනාමිය මුළු ඔක්කොම කඩන් එනකොට මහායාන ලාමා අර බෙල්ලෙක ගහලා යට වෙනවා. මුළු ලෝකෙම යට කරනවා. කවදා හරි මේක යට වෙනවා. හැබැයි මේ කල්පේ වතුරෙන් යට වෙන්නේ නැහැ. මේ කල්පේ යට වෙන්නේ ගින්නෙන් දෙනවා. අන්තිමේ මේ මහ පොළොව ඔබත් මමත් ඉන්න මේ මහ පොළොව කපුරු පෙත්තකට අල්ලපු අංශුවක් වගේ දැවිලා අලු වෙලා මේ විශ්වයේ අංශුවක් වශයෙන් ගනී බව. මේ පුතු ඉරහන් තාරකා අපේ මේ ගැලැක්සි එක ඉන්නේ. අන්න එහෙම පොඩ්ඩක් හිතන්න. හැම දේශනකම Taman මහ පොළොවේ ඉඳන් උඩට යන්නේ. කොහමද? රොකට් එකකින් නෙමෙයි කොහමද? මනසින්. පොළොවෙන් උඩට යනකොට ඔබගේ වර්තමාන සිතුවිල්ල පිහිටුවන්න අපේ මිල්කි වේ එකේ කොහෙද අක්කිස්සක දැනෙන්නේ. අන්න එතකොට දැනෙනවා අපි මොන අංශුවෙන් පංගුවක්ද කියලා. මොනවට මේ කාමුලල් ගාගන්නවා. මොනවද මේ හොයන්නේ පොකට් වල දමාගෙන. මොනවද මේ කන්න හොයන්න යන්නේ. මොනවද මේ නලවන්නේ. මොනවද මේ එතකොට හිතනවා අර ඔක්කොම ගලවලා දාන්න. හැබැයි අතනින් අයිමත් වර්තමාන සිතුවිල්ල ඒ ගැලැක්සි එකේ මිල්කි වේ එකේ අක්කිස්සිනලා එක ෂණයකින් පළට වෙච්චවම් මොකද අන්න අතුරු කරලා ගන්නවා. අන්න උඩ ගිය ධර්මතාවය විමේනකොට නැහැ. ඕක මම හැමදාමත් පුහුණු කරනවා. කටුනායකින් ෆ්ලයිට් එක ගුවන්ගත කරනකොට මෙහෙම යනකොට ගිහිල්ලා මොකද්ද පොඩි වෙන්නේ? අපි ලොකුයයි කියලා හිතාගත්තු හැම දෙයක්ම ඩොට් එකක් වෙලා පේන්නේ නැතුව යනවා. හැබැයි ඕක මෙනෙහි වෙන්නේ සමහරු කනවා බොනවා ටොයිලට් යනවා ඒකස්. අර යාස්තලට ඉන්නම දෙන්නේ අරක කියනවා මේ මම දවසක් ඔය අපේ මහාචාර්යවරයෙක් අපිට අනුග්‍රහයක් දැක්වා බිස්නස් ක්ලාස් ගියා ඒක උත්තරය වන්දනාව. ඒකේ දිහාමෝම කනවා බොනවා වයින් ගේනවා විසි ගන්නවා නිදා ගන්නවා පත්‍ර බලනවා. නමුත් මම කල්පනා කරා අතනින් ආපු එක
මෙහෙම යනකොට අන්තිමේ බයක් දැනුණා. ඒ බය තුනී වුණා. දැන් කරුණක් කමන්නේ. අල්ල ගන්න දෙයක් නෑ. කරුණ වැටුණා කියලා වැටෙන්නේ කොහාටද? දැන් වල නැන්නේ බිමට වැටෙන්නේ. අන්න ජීවන තෘෂ්ණා, ජීවිත ආශාව සුළු මොහොතකට මොකක්ද නැති සුළු මොහොත. කරුණක් දැන් අන්න දෙයක් නෑ. මැරෙලා තමයි වෙන්නේ. නමුත් එහෙම යනකොට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. නොපෙනී ගියා. හැබැයි ඒක දැන් අර මෙනෙහි කරන් ගියාම විතරයි. ඊට පස්සේ අයිමත් ඒ කීයක මෙහෙම කළා අරක පොළවේ හැප්පිලා උඩ පෑලා අයිමත් යනකොට ආලෙකිට කොහෙද යන්නේ. බෝඩින් අර ටක්කාල ෆෝන් එක අරගෙන මොන හරි කරලා බලනවා අපි දැන් කරා. අන්න ඔන්න බොහෝ දෙනෙක් නිවන් යන්න හදලා අයිමත් බය වෙලා අයිමත් ලෑ. දැන් සත්‍ධර්මය ඇහෙනකොට බයයි. ඇයි? අපෝ ඒගොල්ලෝ අපිට මේ පාවෙත් දන්නේ කලකිරීම දන්නේ. තෝකොච්චර කරන්නේ. බය. අන්න අර පොට්ටක් උඩට ගියා. බය වුණා. අයිමත් පස්සට. හැබැයි ඒ දැන් ඉතින් කෙනෙක් අභ්‍යවකාශ නිවහනට ගියාම පෘථුවියනුත් එහාට. ඒතකොට ඒ ගගන ගාමියා කොච්චර සිටින් උච්ච තැනක ඉන්නවද අයිමත් මට එන්න වේද කියලා දන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන. නීල් ආම්ස්ට්‍රෝං අදට ගියා. කොච්චරනම් සිටියේ ධර්මතාවයක් තියෙනවද? ඇත්තට මේ මිනිස්සුන්ට හම්බුන්නේ නැත්තේ බුදුදහම විතරයි. බුදුදහම හම්බුණා නම් රහත් වෙනවා. අවාසනාවකට බුදුදහම හම්බුණා. ශුන්‍යතාවය අවබෝධ කරගන්න මඟක් දැක්කේ. හෝකින්සන්ට බුදුදහම හම්බුණා නම් රහත් වෙනවා. හැබැයි අවාසනාවකට හම්බුනේ නෑ. ශුන්‍යතාවයේ මනස ශුන්‍ය කළා. පුරෝණෙන්ගේ දැනගත්ත නම් රහත්. අද බොහෝ යුරෝපා ජාතීන් සියලු භෞතිකයන් හැරලා ආධ්‍යාත්මික සුවයක් හොයනවා. විශේෂයෙන්ම භාවනා කරනවා. ඒ භාවනා කරන කියලා කියන්නේ ඔබ සමහර අහලත් නැති වැඩි අහලත් නැති හැබැයි වඩලලා නැතුව ඇති කුණ්ඩලනිය ගැන පුදුමාකාර ගවේෂණයක්. මේ ඔබ නිකමටවත් කුණ්ඩලනිය නෙමෙයි අඩු ගානේ දවසක ආනපාන කියලා යනවා. ඔබ කොතනද ඉන්නේ සහ ඒ ඇත්තෝ කොතනද ඉන්නේ? බුදු කෙනෙක් විශ්වය ජය ගන්න මගක් නෙමෙයි. තමන් ජය ගන්න මගක්. තමන් ජය ගත්තාම සමස්ත විශ්වය ජය ගන්නවා. එසේනම් වර්තමානයේ ධර්මතාවයත් එක්ක ජීවත් වෙන කෙනා තාමත් සැහැල්ලු පුද්ගලෙක්. හැබැයි මේ සැහැල්ලු බව කියන්නේ ඕන දෙයක් වෙන්න කියලා නිකන් නෙමෙයි. දැන් බොහෝ දෙනෙක් පටලවා ගන්නවා සැහැල්ලුයි කියලා කියන්නේ. ඇත්තට මොකද්ද මේ සැහැල්ලුයි? අල්පේච්ඡක් කියලා. අල්පේච්ඡ කියන්නේ මොකක්ද? අල්පේච්ඡයි. එයා හරි සරලයි. සරල කියන්නේ. මොකද්ද මේ බුදුවරු උගන්වපු සරලකම? සරලකම කියන්නේ. නැතු මේ බඩු භාණ්ඩ කොච්චර තිබුණා. බඩු භාණ්ඩ නැතත් තියෙන භෞතිකයේ මත සරලකමක් නෙමෙයි බුදුවරු දේශනා කළේ. සරලයි. අපේ දේශනාවක දේශනා කළා ආර්ය අල්පේ චක්කේ මහේ ශාක්‍යත්වයේ සහ අල්පේ ශාක්‍ය. ඒ සොයාගන්න. එක දවසේ මේ ඔක්කොම කඩව ගන්න බැහැ. ඔබ පුළුවන් නම් අද ඉඳන් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. වර්තමාන සිතුවිල්ලත් එක පැයක් වර්තමාන සිතුවිල්ලත් එක්ක එක පැයක්. දැන් මේ මොහොතේ මම වර්තමාන සිතුවිල්ලත් එක්ක නැත්නම් මට මේ දේශනාව වෙනවද? ඉන්නේ. ඊළඟ වටාපතක් අස්සේ කොළ කෑල්ලක් ගහගෙන ඒක දිහා බලලා ආයිත් වර්තමාන සිතුවිල්ල ඒ ධර්මයක් එක්කම නැති වෙච්ච ගමන් අන්න ඒ ගලන එක නැති වෙනවා. ඉතින් මේක තමයි විශ්වයේ රහස. මෙන්න මේ රහස සොයා ගන්න පුළුවන්. බුදුරේ මඟ පෙන්වනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න වර්තමානයේ තියෙන සිතුවිල්ලත් එක්ක මොනවද? ඒ සිතුවිල්ල ධර්මයක් එක්ක සම්බන්ධයි. දැන් වර්තමාන නිකන් සිතුවිල්ලත් එක්ක කොහේ නිකන් ඉන්නවා කියන සිතුවක් ආන්නේ නෙමෙයි.
චිත්‍රපටියක් බලන එක නෙමෙයි. ඔය ට්‍රිප් එකක් යන එක නෙමෙයි. ස්විම් කරන්න යන එක නෙමෙයි. මොකක්ද? සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 1 ඉඳලා ඔය තේරෙන වයස ඉඳලා අවුරුදු 29ක් වෙනකන් හිටියේ වර්තමාන සිතුවිල්ල අධ්‍යයනය කරා. අවුරුදු 16න් විවාහ වෙලා අවුරුදු 29ක් දක්වා දරුවෙක් හදන්නේ උන්වහන්සේ අධ්‍යයනය කරා වර්තමානයේ උපදින සිතුවිල්ල එකතු කරා මොකද? මේ ධර්මතාවයකට එකතු කරාම කොතෙක් දුරට වර්තමාන සිතුවිල්ල සැලෙනවද නැද්ද? සිතුවිලි නෝන ඇවිල්ලා මෙතන කෙනෙක් බැනගෙන වර්තමානයේ හෙලවෙනවා නම් මොකද වෙන්නේ? ඔබ අරගෙන බැනගෙන වර්තමානයේ තව ටිකක් කෙල්ලෙන්නේ හෙලවෙන අඩු විනා. ඇයි බලින්නේ කියලා හිතට. වර්තමානය සැලෙන්නෙම නැත්තම් තමන්ගේ දැනුම අදාළම නැති අන්න වර්තමානට තාති කියන්නේ වර්තමානයේ නොසලෙන ස්වභාවය. එතන නොසලී ඉන්නවා කියලා කියන්නේ සිදුවෙන සෑම දෙයක්ම ධර්මතාවයකින් යුක්තව දකිනවා. දැන් හිතමු මෙතන කෙනෙක් නැගලා වැටෙනවා ඥාතිය. ඕගාලනවා ධර්මතාවය දන්නේ නැති කෙනා. ධර්මතාවය දන්නේ කෙනා. එයා කාලේ. හැබැයි එහෙම නිකන් ඉන්නෙත් නෑ. මම යන්නේ. දැන් හිතියා වැඩි. අව කොයි කාලයක් ඉඳීද දන්නේ නෑ. හැබැයි මමත් එයා ගියා වගේ මමත් යන්න ඉන්න කෙනෙක් දන්නේ නැති යන දවස වෙලාව. හැබැයි ඒක අදාළක් නෑ වර්තමානයේ. එහෙම පුහුණු කරන් යනකොට මරණය ආපු ගමන් අන්න මරණයත් එක්ක වර්තමානයේ ඉන්නවා. කය අතහරින මොහොත වර්තමානයේ සිදුවිල ධර්මතාවයත් එක්ක කරාම මරණ ධර්මතාවය වර්තමානයත් එක්ක එකතු වුණාම අන්න ඒ සිදුවිල්ල භවාංගය හදනවා සුගති. අන්න රහස සුගති සංඛ්‍යාත ආත්ම භාවයක් තමයි. ඔක තිබ්බතේ මලපති කියලා පොතක් තියෙනවා මහායාන ගන්නනවා මරණ මොහොත ට්‍රේන් කරන්නේ. කාටවත් කෑ ගහන්න ඕනේ නැහැ. ධර්මතාවයේ පුහුණු කරාම වර්තමාන සිතුවිල්ලත් එක්කම වර්තමාන සිතුවිල්ල කියනවා දැන් මැරෙන්න යන්නේ මැරීමක් ධර්මතාවය. දැන් අන්න එතකොට තමන් කරපු අතීත කුසල් ඇවිල්ලා වර්තමානයේ ගලා යන ඊළඟ තැන සුවපත් කරනවා. සුගතියකට ඔබ රැගෙන. ඔන්න මරණේ රහස. ඕක ට්‍රේනින් කරගන්න පුහුණු කරගන්න බැන්න ඔබ අසාර කවියම උන්නනවා. අන්නේ එතෙන්ට බැරි වෙච්ච ගමන් කෑ ගහලා දඟලලා දුගතියට යනවා. ඒක ට්‍රේනින් පුහුණු කරන්න ඕන මරණකොට නෙමෙයි. ජීවත් දැන් මේ දැන් ඒකත් නෙමෙයි. ලබන කටිනෙත් නෙමෙයි. මේ ඔබ තවමත් මරණය ජයගෙන නැති නිසා. වර්තමාන සිතුවිල්ල ධර්මතාවයන් එක්ක හැම මොහොතෙම කලබල බලනකොට ඔබට යම් දවසක මුණ ගැහෙනවා මරණය නම් වූ ධර්මතාවය. අන්න ඒතකොට වර්තමාන සිතුවිල්ල ඒක අඳුනා නොගත් දෙයක් නිසා නෝ අඳුනාගත් දෙයක් වශයෙන් දැකලා අර මායයට එන්න කියනවා වගේ එන්න කියලා මාරු පරාජය කළා. අන්න වර්තමාන සිතුවිල්ල ධර්මතාවයේ දැක්ක මරණය දැන් මම යන්න කාලය වරයි. අන්න එහෙම වර්තමාන සිත ශක්තිමත් වෙච්ච ගමන් ශක්තිමත් වෙච්ච වර්තමාන සිතුවිල්ල කාන්දමක් වගේ අදිනවා මොනවද? Taman ජීවිත කාලේ කරපු කුසල් කාන්දමක් වගේ. හැබැයි එහෙම වෙන්නේ වර්තමාන සිතුවිල්ල මරණය නම් වූ ධර්මතාවයත් එක්ක එකතු වුණාම සෙලවෙන්නේ නැති. සෙලවෙච්ච නම් මොකද? වර්තමානයේ පිරිහුණා පව් අකුසල් ලං වුණා ඇදගෙන. 100ක් ගත්තොත් එක්කෙනායි මම කලින් කිව්වා වගේ වර්තමානයේ ශක්තිමත් කරන සිදුවියට යන්නේ. අනිත් 99ම ප්‍රේතකමයි.
ජීවත් වෙලා ඉන්නකොට මම නම් දන්නේ අවුරුදු 11කට මම පුහුණු කරේ කොච්චරද? ඉතින් එහෙම කෙනාට සංසාර බයක් දැනෙනවද? උපදින්නේ තවත් කෙනෙකුට සත්‍ය අවබෝධ කිරීම පිණිස විතරයි. අන්න සසර බය තමන්ගේ වර්තමානයෙන් නැත් කරගන්න. දැන් වයස යනකොට බොහෝ ඇත්තෝගේ ඇස් හරි විලාපයි. හරි බයක් තියෙනවා. ඇයි? ওই වෙලාවේ මැරෙන්න. ඒ ඇස් ඉස්සෙල්ලම බය වෙන්නේ ඇස් දෙක. ඇස් දෙක බය. ඇස් දෙකනේ දකින්න. දැකිච්චා ඒ බය විරාන්ත ඇස් දෙක මුළු ආත්මයක්ම කියව ගන්න. හැබැයි මරණ මොහොතේ ඒ ඇස් හරිම තීව්‍රයි. හරිම පවර්ෆුල් නම් අන්න යා වර්තමානයේ රහසින් හරි වර්තමානයේ ධර්මතාවයේ ධර්මතාවයත් එක්ක වර්තමානයේ ඉඳලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ මරණය ආවම ඒකත් එක්ක මේ මරණය රමණය කරනවා කියන වචනයක් අහනවා. මරණය ආස්වාද කරනවා. ඒ ආස්වාදයේ සුඛාස්වාදයක් කළා. සුඛාවතිය සිත පිහිටු සිතුවිල්ල පිහිටු සුගතිය සිතුවිල්ල පිහිටු. දැන් සුද්ධෝදන මහරජතුමාට බුදුන් වහන්සේ කලේ ওই දේම. රහත් සෝවාන් වුණාට රහත්ුනේ නෑනේ. සුත් තමන්ගේ පිය රජුරුව දැන් මැරෙන්න යන්නේ. බුදුන් වහන්සේ මේ දෙස බලලා තමන්ගේ රජුරුව පිරිනුවන් පාන්න ඔන්න ඔය ක්‍රමවේද කරා. අයිමත් නූපදින විදිහට උන්වහන්සේ පිරිනුවන් රහත් වෙලයි පිරිනුවන් පාන. සුද්ධෝදන රජු. මොකක්ද කරේ? හිස අතගාමින් මොකක්ද කරේ? වර්තමාන සිතුවිල්ල මරණය නම් වූ ධර්මතාවයට එකතු කළා. ඒ තුල ඇති බය පහ කළා. නැවත වාරයක් උපදින දුක පිළිබඳව දේශනාවක් කළා. ඉපදුනොත් තමයි අයිමත් මෙවැනි ධර්මතාවයක් තමන්ට මුණ ගැසෙන්නේ. ඒ නිසා ඔබ නැති කරන්න ඕන කුමක්ද? දැන් මැරෙන්න යන එක නෙමෙයි. මැරෙලා ගිහිල්ලා ඉපත් උපදින්න. අනිත්‍ය සංඥාව පිළිබඳව මනා දේශනාවක් කළා උන්වහන්සේ. සෝවාන් සකදාගාමී අනාගාමී රහත් ආත්ම මේ ක්‍රමවේදෙමයි බුදුන් වහන්සේ. හැබැයි මේක පොත්වල නේ. පුරාණ පොතකින් හොයගෙන මටත් වෙන්න පොත්. හැබැයි පොතක් තියනවා කොහෙද? හොඳ ලයිබ්‍රරියක් තියනවා කොහෙද? විශ්වයේ. ඒ විශ්වයේ ලයිබ්‍රරිය තමයි බෝසත්වරු හොයාගෙන යන්නේ. ඒකේ පෙර බුදුවරුන්ගේ අවබෝධ කරත් පෙර බුදුවරුත් ඒ ලයිබ්‍රරියේ ඒ පුස්තකාලය පාවිච්චි කරලම තියෙනවා. අනාගතයේ උපදින මෛත්‍රී බෝසත්වරු ඒ ලයිබ්‍රරිය පාවිච්චි කරනවා. ඔබටත් පුළුවන් නම් දොරක් කරගෙන ගිහින් බලන්න. අන්න එදාට තේරෙයි. ඔබ මේ අල්ලන් ගැටලා තිබුණේ මොන පොතේවද කියලා. ඒ තරමට මහා ඥාන සම්භාරයක්. ඒවත් එක්ක විදිනවා. ඒ ඥානය ආස්වාදේ කරනවා. ඒ අවබෝධය ආස්වාදේ කරනවා. අන්න එතකොට අයිමත් ඉන්නේ අතීතේද අනාගතේද වර්තමානයේ. දැන් හරි සරලයි. කුමක්ද? වර්තමානයේ මොනවද? සිතුවිල්ල ධර්මතාවයන්ට මුහුණ දෙන විදියට ධර්මය තැන්පත් කර ඉස්සෙල්ලම තමන්ගේ වර්තමාන සිතුවිල්ලට ධර්මය තැන්පත් කරන්න. ශ්‍රී සද්ධර්මය තැන්පත් කරාම ඒ වර්තමාන සිතුවිල්ල ශක්තිමත් වෙනව මොනවයිද? ශ්‍රී සද්ධර්මය. ඒ ශක්තිමත් වෙච්ච වර්තමාන ශ්‍රී සද්ධර්ම සිතුවිල්ලයි ඕනම බාහිර හෝ අභ්‍යන්තරික ධර්මතාවයන්ට රළු වෙන්න පුළුවන් සිව් වෙන. හොඳයි මේක වැඩේ නැති කියලා. ඔබට පුළුවන් නම් මොනොතනින් බලන්න. අන්න එතන උපදිනවා කවුද? ආර්ය. යතෝහං බගිනි අරියායේ ජාතියා ජාතෝ නැගණිය මම ආර්ය ජාති ගුණ සතන් ප්‍රාණියේ මරලා නැහැ. සීවලින් මාතල සත්‍යය. ඔබටත් වර්තමානය තුල ඔබට නැවත උපදින්න පුළුවන් නම් වර්තමානය තුලම ඉපදී ඉන්න පුළුවන්. බලන්න වර්තමානය තුලම ඉපදී. එතකොට නැරීමක් කියනවා. වර්තමානය තුල ඉපදීමක් පමණයි තියෙන්නේ.
මෙතන මරණයක් නෑ. වර්තමානයේ මරණොත් මොකද වෙන්නේ? අයිමත් කනට නවහරද? අතීත අනාගත. මේක තමයි බුදුවරු දේශනා කළ උච්චතම තැන. පරණ සත්‍ය. ඔතන තමයි නිර්වාණය තියෙන්නේ. ඕක ගැටෙන්න විශ්ය වෙන්නේ නැත්නම් ඔබ කොච්චර කල්ප ගානක් ඔක විශ්ය කරගන්න ලොකු කැපකිරීමක් කරන්න මේ. අපිට මේ වගේ මහා කැපකිරීම කළ මේ අන්තිම හරිය මේ අපි මේ අන්තිම හරිය අපි නැවතත් නම් සංසාරයේ අප නුඹදී. ඒක තමයි හැම වර්තමානෙකම හිතන්නේ. ඒ තරමට මේ සංසාරේ හරි බරක්, විඩාවක්, ව්‍යාධියක්, රෝගයක්. මේවත් තවත් අද අපේ පින්වත් ගුරුතුමිය දවසක් මට මැසේජ් එකක් කිව්වා. සත්පුරුෂ දේ දකින්නම ඇස් උපදීවා කියලා. එතන තියෙන්නේම ධර්මතාවයයි වර්තමාන සිතුවිල්ලයි නෙමෙයි. එතුමිය පොතකින් වාගේ එහෙම එකක් නෙමෙයි. ඉවලේ උපදින නිරාමිස. දැන් තීරී ගාථාවල තියෙන ඕම තමයි. බුද්ධ උදාන වාක්‍ය තියෙන ඕම තමයි. සත්පුරුෂ දේ දකින්නම ඇස් ඇති වේවා. සත්පුරුෂ හඬ ඇසෙන්නම කන් ඇති වේවා. ශ්‍රේෂ්ඨයි. වන්දනීය. ඔන්න ඔය තැනට ආපු කෙනා වර්තමානයේ ධර්මයත් එක්ක සිතුවිල්ලේ ඉන්නවා. සෑම සිද්ධියක්ම ධර්මතාවය. ඉදහසේ ඉඳ යනවා. ඉදහසේ පාරේ බහැලා යන්න පුළුවන්. රෑ 12ටත් යන්න පුළුවන්. මොකද අපි දිලානි මාර්ගයේ අවසන් කරේ 12ටත් පාරේ යන්න පුළුවන්. කනක්වත් ගාවෙන් යන්නේ. ඒක තමයි වර්තමාන සිතුවිල්ල. හොඳයි. දේශනාව ඔබ කැමති නම් වර්තමාන ජීවත් වෙන්නේ ඔබේයි. ඔබ අකමැති නම් ඔබ අතීතේම ජීවත් වෙන වර්තමානයේ අදහන. සමහර මිනිස්සු කොච්චර ලැබුණත් ලැබිච්ච වර්තමානයේ නෑ. ඉදිච්ච අතීතේ ජීවත් වෙනවා. ඔන්න ලෙඩ. ඉදිච්ච අතීතේ කොහොම හරි කියනවා වර්තමානයේ. තවත් කට්ටිය ඉන්නවා වර්තමානයේ කොච්චර සුව පහසුණත් නූපදිච්ච අනාගතේ විඩාවගේ. අයියෝ මෙච්චර ඉගෙන ගන්න නිසා. දරුවෝ මොනවද දන්නේ? තාම දරුවෝ ඉපදිලා. හැබැයි තවත් කොටසක් ඉන්න ওই දෙකම අතහැරලා වර්තමානයේ මේක අතහැරලා රට යන්න ඕනේ. පාස්පෝර්ට් එකේ පොලිම තියාගන්න ඕනේ. ඒ දැන් හිතමු කොහොම පොලිමේ ගිහිල්ලා එහෙට පරමාණුවක් දෙකක් වැටුණා. අන්න අයිමත් පොලිම පිටිපස්සට යනවා. කොහෙන්ද? ඉතින් අද අපිට කියන්න පුළුවන් මේ යන විදියට දැන් ඔක්කොම යනවලුනේ. මන්ද යනවා. ගිහිල්ලා දැන් ඔක්කොම යනවා. බැන යනවා. ඒ යන රටවල් වලට වෙන ඔය අල් කයිඩා තාලිබාන් හරි මොනවා හරි එකක් දැම්මොත් අන්න අයිමත් වයින්නවා කියලා. අපි අමරදේව ශූරින් කියනවා පින් කෙපෙහිල රම් දෙරනේ යන් ඉපදින්නට හේතු වාසනා. මේක ඇත්තටම රම් දෙරණක් මොකක් නිසාද? මේ ශ්‍රී සද්ධර්මයේ පවතින ඉසවෙන කිසිවක් හින්දා. මොකද ඒක මට තේරුනේ මම ස්විට්සර්ලන්තේ කාලයක් හිටියා. ජර්මනි, ඉතාලිය, ප්‍රංශය ඔය රටවල් වල හිටියා. මේ තරම් ආධ්‍යාත්මික සැහැල්ලුවක් දැනෙන්නේ නැහැ. නෙත පිනවන කෙලෙස් රාමු සෑමතැනම තිබුණත් මේ තරම් නික්ලේශී නිරාමිස බිමක් තවත් කොහෙවත් මහා සෑය දකිනකොට සහ මහා බෝධිය දකිනකොට ඇතිවන සිසිලස තරම් සුවයක් කොහෙවත් අපි හොයන්නේ මැටීරියල් දෙයක් නෙවෙයි. ඒකයි. ඒසා ඔබ වර්තමානයේ ජීවත් වෙන ඒ වර්තමානයේ තුල තමන්ට තේරෙන මේ සියල්ල කර්මානුරූප වෙන සිද්ධි මාලාවක් විතරයි. ඒ සිද්ධි මාලාව කැමැත්තෙන් මුහුණ දිය යුතුමයි. අකමැත්තෙන් මුහුණ දෙනවට වඩා අමාරුවෙන් හරි ඊට කැමැත්තෙන් මුහුණ දුන්නා නම් වැඩි හොඳයි. ඔබට ආරාධනා කරනවා පුළුවන් නම් වර්තමානයේ ධර්මයක් එක්ක ජීවත් වෙන්න. වර්තමාන සිතුවිල්ල ශ්‍රී සද්ධර්මයක් එක්ක ජීවත් කරනවා. ඔබ හැමෝම ජීවත් කරනවා.
දරුවෝ දෙමව්පියෝ නමුත් ඔබ තවමත් ජීවත් කරවලා නැහැ. ජීවත් කරන මේ කන්න පොන දෙන එක නෙමෙයි කටින් කැම දාන එක නෙමෙයි. මොකද්ද? ඔබට අවබෝධය දෙන්න. ඔබට ජීවය දෙන්න. අන්නේ වර්තමානයේ තුල ඔබව ජීවත් කරයි නම් ඔබ මහා ප්‍රාණවන්තයෙක්. හරිම සප්‍රාණිකයි. අප්‍රාණික නෑ වර්තමානය. හරිම සප්‍රාණිකයි. ඒ සප්‍රාණික භවයේ මේ ආධ්‍යාත්මයක්. හොඳයි. ඔන්න ඔතෙන් හොයාගත්තොත් ඒකනේ කිසాగෝතුමි කිව්වේ නැගණිය නොමලකින් අප ටිකක් කරන්න. වර්තමාන සිතුවිල්ලට ධර්මතාවයන් එකතු කරන්න ගියක් ගන්නට යවුවා. දැන් මේ කියන බොරු වෙන්න විදියක් නැහැ ගලපලා මම හැමතිස්සෙම කල්පනා. වර්තමාන සිතුවිල්ල ධර්මයෙන් ශක්තිමත් කරන ධර්මතාවයන් පෙන්වන්න යවුවා. නැතුව අපගේන්නවත් නොමලගේවල් මලගේවල් හොයන්න නෙමෙයි. ඒ තේරුම් ගත්තා. හැමෝම නැරෙනවන්න ධර්මතාවය අඳුරගත්තා. වර්තමානය ධර්මතාවයට එකතු කරා කිසాగෝතමී ඔබ තවමත් දැන් ඔබ තවමත් එසේන ආරාධනා කරනවා. වර්තමානයේ සොයාගෙන වර්තමාන සිතුවිල්ලක් එක්ක ජීවත් වෙන්න වැඩ ඉන්න. හැබැයි ඒ ජීවත් වෙනවා කියන්නේ සද්ධර්මයේ ඒ තුරට කාන්දු කරගන්න බිඳුව. එක සැරේට දමල ගහලා මහාන වෙන එක නෙමෙයි. ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. පුළුවන් තරම් ජීවිතේ හැඩගස්සන වර්තමානයත් එක්ක සිතුවිල්ල ධර්මයක් එක්ක කරා. එතකොට තමයි මේකේ පුදුමාකාර සැහැල්ලුවක් සොයක් තමන්ට දැනෙනවා. එතන තමන්ට ඔළුවට ගල් ගෙඩියකින් ගැහුවත් කුළු ගෙඩියකින් ගැහුවත් යන්නේ හිතෙන්නේ. ඇයි? සමහරේ වචනයක් කුළු ගෙඩි පාරක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දෙන්නේ නැහැ. ඇයි? ඒ කියන්නේ තමන්ගේ වර්තමානයේ ජීවය දෙන බුදුන් වහන්සේ චණ්ඩාලය කියලා වසරය කියලා කිව්වා. රොඩියෝ කියලා කිව්වා. ඇයි? වර්තමානයේ මේ ධර්මතාවයන් පෙන්වන්න අවශ්‍ය. දැන් ඔබ හිටියේ වර්තමානයේ අතීතයේ. මේ කාලෙම සමහර සියර දෙකක් විතර අතීතයේ හිටියේ. පේන හොඳ දැස් දෙකක්. කාලක් ක්‍රියා කරනවා සමහර කට්ටිය. සමහර කට්ටිය භාගයට ක්‍රියා කරනවා. සමහර කට්ටිය හොඳට සමහර කට්ටිය ඈනුම් කරනවා. ඒකෙන් තමන්ගේ බොඩි එක හොඳ කැටපතක් තමන් ඉන්නේ කොහේද කියලා අන්‍යයන්ට පෙන්නන. මනස දැන් පනිනවද යනවද බඩගිනිද මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ දුම ගිනි ගන්නවද? ඔන්න පැනලා හැබැයි ඒ අතර යම් කෙනෙක් බුදුරු 100කට දේශනා කළත් බුදුවරු මෙනෙහි කරන්නේ කෙනෙක්ගේ විඥාණය විතරයි. එයාට යාමන්නේ. අනිත් ඔක්කොම ඒ දේශනාවෙන් lost වෙනවා. ඒක බුදුරුම කරන්නේ. ඔයත් lost වෙන්නේ තාමත් මේ හොඳයි. වර්තමාන ජීවත් වීම තමයි අමාරුම වෙන්නේ. හැබැයි අමාරුවෙන් හරි කරගත්තොත් ඒක තමයි පහසුම වෙන්නේ. ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා සූදානම් වන්නේ උත්තරීතර වූ සුගත ශ්‍රී ජීවර වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරනකොට ඒ නිසා ඒ උත්තර වූ සුගත අරහත් ගජ ජීවර වහන්සේ මේ අවස්ථාවේදී ඔයත්න්ගේ තපගේ දොහොත් බුදුන් නාද සාදුනාද මැද උතුම් වූ වජිරාසනයේට ගෞතම බුදුන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. ඒ උතුම් වූ පූජාවේ ආනුභාවයෙන් මේ උතුම් වූ මහා පින්කම වෙනුවෙන් දායකත්වයේ දැක්වුවා වූ විජේසුන්දර මැතිතුමන්ටත් ජයරත්න මැණිකේ මෑණියන්ටත් සා පවුලේ සියලු මැත්තන්ටත් උතුම් වූ නිර්වාණය අවබෝධ කරගෙන පිණිසම මේ මහා කුසලයේ පින හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් සියල්ලම දැන් ඉඳගෙන ඉන්න ආසනයේ මොහොතකට
ඔබතරම් हवन पुवन त्रैवासींट ज्ञान पद्माकरा प्रबोधेहि तरुण अरुण प्रभा रंजित प्रज्ञा जगत त्रैवासींट अभयदानादि त्रिविधदानादि इंगल ब्रह्म्यांगो मंगल्य प्रदाने गिरीम पिडिस भय रूप कुलाचार प्राप्ति पे मात भरितव माँ के काया द्वारे नन्वी भूत दसंगिली समो ध्याने तूति कोट वंदे वंदिना